මම පාර්ලිමේන්තුවේ සඳහන් කළා. ඇත්තටම මේ රටේ මිලියන 22ක ජනතාවක් සිටිනවා. එතකොට මේ මිලියන 22කින් 75ක් එන්නත ලබාගත් අවශ්‍ය නම් ඒ කියන්නේ මිලියන 15ක් විතර එන්නත ලබාගත යුතුයි. ඇත්තටම මේ මිලියන 15 එන්නත් කරන්න අපි දන්නවා එක එන්නතක් අපේ දකුණු ආසියාවේ රටවල් ඩොලර් 4.25කට ගිවිසුම් ගහලා තිබුණා. අපි හිතුවත් අපි එන්නත ලබා ගත්තේ ඩොලර් 5කට කියලා. එතකොට මේ මිලියන 15ටම එන්නතක් දීමට අපිට වැය වෙන මුදල රුපියල් බිලියන 15ක් පමණ වෙනවා. අපි දන්නවා අපිට අර තිබුණ සීනි ගෙන ඒමෙන් ඇති වුණ ගැටලුව ප්‍රශ්නයෙන් රජයට රුපියල් බිලියන 15.9ක් අහිමි වුණා කියලා මුදල් අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුවත් කළා. මම ඒක කිව්වේ ඒ සැසඳීමක් හැටියටයි අපිට එවැනි මුදලකින් එක එන්නතක් අපේ රටේ මිලියන 15කට දෙන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් මිලියන 7.5කට එන්නත් දෙකක් දෙන්න හැකියාව තිබුණා. දැන් ඒ වෙලාවේ අපි ඒක කිව්වේ අපි වෛද්‍ය විශේෂඥයන් හැටියට නෙමෙයි. නමුත් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්නවා, සාමාන්‍ය කෙනෙක් දන්නවා, ආර්ථික විද්‍යාව කරන කෙනෙක් අනිවාර්යෙන්ම දන්නවා ඉල්ලුම සැපයීම කියලා එකක් තියෙනවා. මුළු ලෝකෙම එන්නතක් ඉල්ලන්න යනවා. එතකොට අනිවාර්යෙන්ම සැපයීමේ අඩුපාඩුවක් සිදු වෙනවා. ඉතින් ඉස්සලාම ගිහිල්ලා එන්නත අපිට ඉල්ලුම් කරන්න තිබුණා, ඕඩර් කරන්න තිබුණා. අපේ රාජ්‍ය අවාසනාවක ඒකට කළේ නැහැ. ඒකට වැය වෙන මුදලේ ප්‍රමාණය මම ඔබට සඳහන් කළේ අර සීනි ජාවාරමෙන් නැති වුණ ප්‍රමාණයෙන්ම අපිට එන්නත් මිලියන 15ක් ලබා ගන්න තිබුණා. දැන් අපි එතන නෙමෙයි ඉන්නේ. දැන් ඉන්නේ ඊට වැඩිය විශාල ගැටලුවක ප්‍රශ්නයක ඉන්නේ. අපිට මේ ආරංචි වුණා ඊයේ කහවත්ත රෝහලේ ජීවිතයක් අහිමි වුණා කියලා. මේක ගැන හොයලා බලන්න මේක මට ස්ථිර කරන්නට බෑ. ඔක්සිජන් වල අඩුපාඩුවක් තිබුණා කියලා තමයි මාධ්‍යයේ වාර්තා වෙලා තියෙන්නේ. මම අහන්න කැමති තව ප්‍රශ්නයක් ඇවිල්ලා මේ කොවිඩ් මර්ධන කොමිටුව කවදද ඇත්තටම අන්තිමට මුණ ගැසුනේ කියන එක අහන්න කැමතියි. මොකද මේක විශාල ගැටලුවක් ප්‍රශ්නයක්. මේ කොවිඩ් මර්ධන කොමිටුව කවදද අන්තිමට මුණ ගැසුනේ? අද ඉන්දියාව දිහා බලනකොට විශේෂඥයා මාසයකට උඩද කිව්වා ඉන්දියාවේ ලක්ෂ 2කට වැඩිය දවසකට මේ කොවිඩ් ආසාදිත රෝගියන් ඇති වෙයි කියලා. ඒ ඇයට එක කියන්න පුළුවන් උනේ විද්‍යාත්මක පදනමෙන් එක කියන්නට පුළුවන් වෙනවා. එතකොට ලංකාවේ අපි දන්නවා එක එක වෛරස් තිබෙනවා. අපිට ඒක සඳහන් වෙනවා, ඒක මාධ්‍යයේ තිබෙනවා. එතකොට ඒකේ බලපෑම විශේෂයෙන්ම විකෘති වෛරස් වික්‍රියාවක් muted new viral strains තියෙනවා. එතකොට මේවා අතිශය වේගවත් ප්‍රගතියක් මේවා වලට තියෙනවා කියලත් දැන් සඳහන් වෙනවා. දැන් අපේ ගෙදර කාට හරි අසනීප වුණොත්, හෘද වස්තුවේ අමාරුවක්, heart attack එකක් හැදුනොත්, නැත්තම් අංශභාග එකපාරින්ම හදිස්සියෙම ආවොත් අපි රෝහලට අරගෙන යනවා. රෝහලට අරගෙන ගිහිල්ලා අපි කෙලිම යාව ICU එකට දැඩි සත්කාර ඒකකයට බාර දෙනවා. අපිට තියෙන ආරංචි අනුව දැඩි සත්කාර ඒකකවල ලංකාවේ මුළු දැඩි සත්කාර ඒකකවල ඇඳන් ඔක්කොම එකතු කළත් එහෙම අවස්ථාවක් නැති වෙන තත්වයකට දැනටමත් රට එතනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේකේ ප්‍රගතිය වැඩි වුණොත් විශාල ගැටලුවක් ඇති වෙනවා. අපි ඉන්දියාවේ දකින චිත්‍ර අන්තර්ජාලය හරි බලනකොට රෝහල් වලට ඇතුළු වෙන්න බෑ, ඔක්සිජන් නැහැ, සමහර අය පාරේ වාඩි වෙලා ඉන්නවා. ජීවිත ලක්ෂ ගණන් වලින් අහිමි වෙන තත්වයකට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවත් ඇවිල්ලා ඒ රතු එළිය තියෙන තැන තිබෙන්නේ. ඒ නිසා එදා කිව්වා වගේ එන්නත ලබා ගන්න ක්‍රියා කරන්න, සීඝ්‍රයෙන් ක්‍රියා කරන්න, ප්‍රශ්න ඇති වෙනකන් ඉන්න එපා කියලා. අද අපි කියනවා අපිට ඒ නිසා දැඩි සත්කාර ඒකකයේ තියෙන ඇඳන් ගන්න වැඩි කරන්න දැන් ක්‍රියා කරන්න කියලා. අපි රජෙන් කියනවා දැන් ක්‍රියා කරන්න. ප්‍රශ්න ඇති වෙනකන් ඉන්න එපා, දැන් ක්‍රියා කරන්න. දැන් මේක කරන්න ක්‍රම විදි තියෙනවා. ජංගම
රෝහලක් මේකට කියනවා ෆීල්ඩ් මොබයිල් හොස්පිටල් එකක් දැඩි සත්කාර ඒකකය එක සමහරට පෑ ගණනකින් අලුත් එකක් ඇති කරන්න පුළුවන්. මේවා මේ වගේ ඒකක තියෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර ඉන්ටර්නැෂනල් ඒජන්සීස් වලට මේවා තියෙනවා UNICEF එකේ ආධාරයෙන් එක්සත් ජාතීන්ගේ UNICEF එක ආධාරයෙන් ඒ වගේම IOM එක ඉන්ටර්නැෂනල් Office of Migration එකට වගේ මේ අය වෙන රටවල් වල හදිස්සි අවස්ථාවල් වලදී මේ වගේ ජංගම රෝහල් ඇති කරලා තිනවා. අපි රාජ්‍යයෙන් ඉල්ලීමක් කරනවා දැම්මම. එතකොට මධ්‍යම ජංගන රෝහලක් හරිද මේක අපි විශේෂඥයෝ නෙමෙයි විශේෂඥයන්ගේ උපදෙස් මතයි අපි කතා කරන දේ අපි කතා කරන්නේ මධ්‍යම එකක් ගත්තොත් තව ඇඳන් 300ක් විතර ඇති කරන්න පුළුවන්. ලංකාවේ දැනට දැඩි සත්කාර ඒකක සම්පූර්ණයෙන්ම තියෙන ඇඳන් 700යි 800ක් අතරේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඇඳන් 300ක් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ විශාල ප්‍රතිශතයකින් 40%කින් විතර අපිට එකපාරින් ෂණිකම වගේ ඒක වැඩි කරන්නට පුළුවන්. එතකොට අපි අපේ ශ්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැපයුම් ධාරිතාවය ෂණිකවම අපි වෙනස් කරනවා. ඊට අමතරව ඇඳන් අවශ්‍යයි, බෙහෙත් අවශ්‍යයි, හයිඩ්‍රේෂන් ෆ්ලුයිඩ්ස් අවශ්‍යයි, ඒ වගේම ඔක්සිජන් අවශ්‍යයි, වෙන්ටිලේටර්ස් අවශ්‍යයි, උස්ම ගන්න අවශ්‍ය වෙන්ටිලේටර්ස් අවශ්‍යයි. මේ ඔක්කොම ඒක හරහා දැම්මම ගෙන්නන්න පුළුවන්. ඒ නිසා අපි ඊයේ විපක්ෂ නායකයාගේ ප්‍රධානත්වයෙන් අපේ විවිධ රටවල් වල තානාපතිවරු මුණ ගැසුණා. අපි ඒ මිත්‍ර රටවල් වලටත් ඒ ජාත්‍යන්තර ඒජන්සි වලටත් අපි ඉල්ලීමක් කරනවා. මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා. හරිද? මේක වැඩි කරන්න කියලා වහාම අපේ සැපයුම් ධාරිතාව වැඩි කරන්න අපිට ෆීල්ඩ් හොස්පිටල් ICU ෆැසිලිටි එකක් නැත්නම් ජංගම රෝහලක් දැඩි සත්කාර ඒකකයක් ඇති කරන්න අවශ්‍යයි. ඒකට අපිට කරුණාකර උපකාරය දෙන්න. ඒ වගේම අපි දන්නවා අපේ රටේ වැඩ කරන විදේශිකයන් තානාපති ක්ෂේත්‍රවල වැඩ කරන අය ඒ වගේ අය අසනීප වුණත් ඒ අයටවත් යන්න තැනක් නැහැ. අද ඉන්දියාවටවත් සිංගප්පූරුවටවත් යන්න බෑ. හදිස්සියක් වුණොත් රෝහල්ගත වෙන්න බෑ. ඉතින් දැනට තියෙන විස්තර අනුව හරිද රෝහල්ගත වෙන්න තියෙනවා නම් තානාපති ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුටවත් රෝහල්ගත වෙන්න තියෙනවා නම් සමහරට ස්විට්සර්ලන්තයටම යන්න වෙයි. ඒක මෙතන ඉඳලා පැය 8ක ගමනක් වෙනවා. ඒ නිසා මේ වගේ අපි ජංගම දැඩි සත්කාර ඒකකයක් ඇරෙමුවොත් අපි දන්නවා ඇඳවල් 300ක අපිට විශේෂයෙන්ම ඒක සපයන අයට අපිට පොරොන්දු වෙන්න පුළුවන්. ඒ සේවකයන්ට හැම ඒ තානාපතිවරුන්ට ඒ විදේශ සේවාවේ සිටින අයට අපිට ඒක හරහත් මුල් තැනක් දෙන්න පුළුවන්. ඉතින් මම මේ කරන ඉල්ලීම ඇවිල්ලා it's a preemptive request. හරිද? වෙන්නේ ඉස්සලා කරන ඉල්ලීමක්. ඒක කරන්නේ මොකද අපි සාමාන්‍යයෙන් අපේ රටේ වෙන්නේ හුඟක් වෙලාට ප්‍රශ්න ඇති වුණාට පස්සේ තමයි විසඳන්න යන්නේ. ප්‍රශ්නය ඇති වෙන්න උන්න වෙන්න තියෙද්දි අපි විසඳුමක් හෙව්වොත් අපේ ජීවිත, අපේ පවුලේ අයගේ ජීවිත, ඒ වගේම අපේ රටවැසියන්ගේ ජීවිත අපිට බේර ගන්න පුළුවන් වෙයි. Life Traveller Reader's Digest වර්ගයේ YouTube නාලිකාව